ආයුබෝවන් දිනපතා විකාශනය වන ලංකාවේ ප්‍රථම සහ එකම බෞද්ධ ප්‍රවෘත්ති විකාශයෙන් අද ඔබ හමුවන මම ප්‍රසාද් සඳුන් ජීවන්ත. ප්‍රථමයෙන් දකිමු ප්‍රධාන ප්‍රවෘත්තියේ සිරස්තල. සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලයේ සාකච්ඡාවක් අරලියගහ මන්දිරයේදී රණක්ෂිතයට පත් රණවිරුවන්ට සවියක් වූ හැටි. අතීතයේ දැනුම ගබඩා කරගත් අවධානය යොමු විය යුතු පුස්කොළ පොත්. අසදෘශ්‍ය මහා පූජාවකින් පිදෙන ධර්ම සංනිවේදනයේ මහා යතිවරයාණෝ. සමස්ත ලංකා ශාසනාරක්ෂක බලමණ්ඩලයේ දැනට පවතින ගැටලු විසඳීමට කටයුතු කරන්නයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා උපදෙස් ලබා දී තිබෙනවා. අරලියගහ මන්දිරයේදී ඊයේ පැවති සමස්ත ලංකා ශාසනාරක්ෂක බලමණ්ඩල සාකච්ඡාවේදී ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගනිමින් මෙලෙස උපදෙස් ලබා දීමට කටයුතු කළ බවයි අග්‍රාමාත්‍ය මාධ්‍යංශය පවසන්නේ. සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලය නියෝජනය කරමින් අතිපූජ්‍ය නැදගමුවේ විජය මෛත්‍රී අනුනායක ස්වාමින්ද්‍රයන් වහන්සේ සහ පූජ්‍යපාද තුඹුල්ලේ සීලක්කන්ද නායක ස්වාමින්ද්‍රයන් වහන්සේ ප්‍රමුඛ සංඝරත්නයේ වැඩමවීමෙන් රැස්වීම පැවැත්වුණා. නාගදීප රාජමහා විහාරස්ථානයේ පූජා භූමියක් බවට පත්කිරීමේ සන්නස්පත්‍රය ප්‍රදානය කිරීමේ උත්සවය එළඹෙන මාර්තු මාසයේදී පැවැත්වීමට මෙම සාකච්ඡාවේදී තීරණය කර තිබෙනවා. දහම් පාසල් කොඩි දිනය, දහම් පාසල් දින ජාතික උත්සවය සහ දහම් පාසල් සිසු නිපුණතා ජාතික උත්සවය පැවැත්වීම සම්බන්ධයෙන්ද මෙහිදී අවධානය යොමු කොට ඇති අතර දහම් පාසල් පෙළපොත බෙදා දීමේ ප්‍රවාහන කටයුතු සඳහා දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ සහාය ලබා ගන්නා ලෙසට අග්‍රාමාත්‍යවරයා උපදෙස් ලබා දී තිබෙනවා. උතුරු හා නැගෙනහිර පළාත්වල පූජා භූමි සහ පුරාවිද්‍යා ස්ථානවල දැනට පවතින ගැටලු නිරාකරණය කරමින් ඒවායේ ඇති ශිලාලේඛන අනාගත පරපුර වෙනුවෙන් සංරක්ෂණය කිරීමේ අවශ්‍යතාවයද මෙහිදී අවධාරණය කළ බවයි අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය පවසන්නේ. මධ්‍යම පළාතේ සහ අම්පාර දිස්ත්‍රික්කයේ රණක්ෂිතයට පත් රණවිරුවන් සඳහා විද්‍යුත් ආරෝපිත යතුරුපැති ප්‍රදානය කිරීමේ වැඩසටහනක් ඉකුදා පැවැත්වුණා. ඒ මහනුවර දෙවන සිංහ රෙජිමෙන්තු කඳවුරු මූලස්ථානයේදී. රණක්ෂිතයට පත් රණවිරුවන්ගේ සාම්ප්‍රදායික සුබසාධන ක්‍රියාවලියෙන් ඔබට ගොස් ඔවුන් අසවි බල ගැන්වීම සඳහා විද්‍යුත් ආරෝපිත යතුරුපැදි 9ක් කෘතිම පාද ඇස් කණ්ණාඩි යුවල් සහ ආබාධිත සහායක උපකරණ කට්ටල මෙහිදී ප්‍රදානය කළා. ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජනරාල් කමල් ගුණරත්න මහතාගේ මඟ පෙන්වීම යටතේ රණක්ෂිතයට පත් රණවිරුවන් සඳහා ශ්‍රී ලංකා රජයේ රණවිරු සත්කාර මෙහෙවරක් ලෙස රණවිරු සේවා අධිකාරියේ සභාපති විශ්‍රාමික මේජර් ජනරාල් නන්දන සේනාධීර මහතාගේ සංවිධායකත්වයෙන් මෙම පරිත්‍යාගය සිදු කෙරුණා. අම්බලන්ගොඩ රන්දුවේ සංඝරාජ රජමහා විහාරස්ථානයේ නව සංඝාවාස ගොඩනැගිල්ල අද සංඝ සතු කොට පූජා කෙරුණා. සංඝරාජ රාජමහා විහාරාධිපති අමරපුර සිරි සද්ධම්ම වංශ මහානිකායේ අනුනායක අතිපූජ්‍ය කොස්ගොඩ සුබුති අනුනායක ස්වාමින්ද්‍රයන් වහන්සේගේ අනුශාසනය මතයි පුණ්‍යෝත්සවය සංවිධානය කර තිබුණේ. රන්දුවේ පදිංචි ජස්ලින් සේනසිංහ මහත්මිය ඇතුළු පවුලේ පිරිස සංඝාවාස ගොඩනැගිල්ල ඉදිකිරීම සඳහා මූල්‍ය අනුග්‍රහය දක්වා තිබුණා. පූජනීය සංඝරත්නයේ ආශිර්වාදයේ මැද්දේ සංඝාවාස ගොඩනැගිල්ල සංඝ සතු කොට පූජා කෙරුණා. අතීත දැනුම ගබඩා කරගත් ශාස්ත්‍රීය අන්තර්ගතයක් සහිතව පුස්කොළ පොත් ඩිජිටල් ක්‍රමෙන් සංරක්ෂණය කිරීමට කැලණිය විශ්වවිද්‍යාලය පියවරගෙන තිබෙනවා. රාජ්‍ය අංශයේ මැදිහත්වීමෙන් සංරක්ෂණය කළ යුතු උරුමයක් වන පුස්කොළ පොත් පිළිබඳව මේ ඔබේ දැන ගැනීම පිණිසයි. ඔබේ දැන ගැනීම පිණිසයි. ශ්‍රී ලංකාවේ පුස්කොළ පොත් ලේඛන කලාවේ ඉතිහාසයේ ක්‍රිස්තුපූර්ව දෙවන සියවස දක්වා ඈතට දිවයන්නක්. අනුරාධපුර යුගයේ සිට මහනුවර යුගයේ දක්වා ලියවුණු සියලුම විෂයන්ට අයත් කෘතීන් සම්පාදනය වූයේ පුස්කොළ මාධ්‍ය කර ගනිමින්. පසුකාලීනව බටහිර ආක්‍රමණිකයන් අතින් පුස්කොළ පොත් විශාල වශයෙන් විනාශයට පත් වුණා. ලංකාවේ 1500කට වැඩි විහාරස්ථානවලින් සොයාගත් පුස්කොළ පොත් අතර 550 ජාතක පොත් වහන්සේ, විහාර වංශය, විසුද්ධි මාර්ගය, බුත්සරණ, යශෝදරාවත, රසවාහිනිය, නිදන් පාඨය, බාලාවතාරය, ගඩු වෙද පොත, සර්ප විෂ වැනි වටිනා පුස්කොළ පොත්ද සද්ධර්ම රත්නාවලියේ මුල් පිටපතද වනවා. මේ සියලු පුස්කොළ පොත් 17, 18, 19 යන ශතවර්ෂවලට අයත් ඒවායි. පුස්කොළ පොත් හංස, ඇත්, සිංහ, කාක යන අක්ෂර වර්ග 4කින් රචනා කෙරෙනවා.
පුස්කොළ පොතක ධර්මකාරණා ඇතුළත් නම් එය රචනා වී ඇත්තේ හංස අක්ෂර භාවිතයෙන්. එවන් වටිනාකමක් සහිත පුස්කොළ පොත්වල පත්තිරු පිටපත් කොට ඒවා ඩිජිටල් ක්‍රමයට කැලණිය විශ්වවිද්‍යාලයේ පුස්කොළ පොත් සංරක්ෂණාංශයේ මේ වන විට තැන්පත් කිරීමට පියවරගෙන තිබෙනවා. මෙවැනි වටිනා ඉතිහාසයක් සහිත පුස්කොළ පොත් ආරක්ෂා කර ගැනීම සඳහා රාජ්‍ය අංශයේ මැදිහත්වීම ඉතා අත්‍යවශ්‍ය බවයි කැලණිය විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යාපීඨයේ ආචාර්ය පූජ්‍යපාද ලැගුම්දෙනියේ පියරතන ස්වාමින්ද්‍රයන් වහන්සේ පවසන්නේ. ඉතින් මේ පොත්පත් පිළිබඳව දැඩි අවධානයක් යොමු කරන්න ඕන මේ රජය විසින් මේවා ආරක්ෂා කරන්න රාජ්‍ය මැදිහත්වීම අත්‍යවශ්‍යයි. කැලණිය විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යාපීඨයේ පුස්කොළ පොත් හා පරීක්ෂණ මධ්‍යස්ථානයේ දායකත්වය ඒ වගේම අපේ ආචාර්ය මහාචාර්යවරුන්ගේ මේ දායකත්වය මේ අපිට සපයන්න පුළුවන් කියන කාරණේ මෙහිලා සඳහන් කරනවා. රටක් හැටියට ගොඩනගෙනවා නම් මේ අපේ පාරම්පරික දැනුම ආරක්ෂා කරගත යුතුයි කියන සංකල්පයේ ඉඳලා තමයි මම මේ කාරණේ පැහැදිලි කරන්නේ. ඔබේ දැනගැනීම පිණිසයි. රටවටා සිදු වූ පුවත් කිහිපයක් කෙටියෙන් දකිමු දැන්. පෙබරවාරි 14 වෙනිදා ලංකාව පුරා විසිරී පවතින ශ්‍රවණාබාධිත විශේෂ අවස්ථා තියෙන විවිධ ආබාධ සහිත විශේෂ අවස්ථා තියෙන දරුවන් ඇතුළු දහසක පිරිසක් පස්වෙනි වතාවටත් අඛණ්ඩව සිරිපා වන්දනා කරලීමට සියලු කටයුතු සූදානම් කරමින් පවතිනවා. මෙම කර්තව්‍ය සිදු කරනු ලබන්නේ හෝමාගම සනත් අත්තිඩිස ඇතුළු ස්ටුඩන්ට් ගයිඩ් සිසු කැල. ඉතින් මෙම කර්තව්‍ය පුරා වසර 4ක් අඛණ්ඩව සිදු කිරීමට බෞද්ධ මාධ්‍ය ජාලය බෞද්ධ ගුවන්විදුලිය ලබා දීපු දැවැන්ත මාධ්‍ය දායකත්වයේ පිළිබඳ හිසනම ආචාර කරනවා. කිසිදු මුදලක් ගන්න නැතුව වතුර බෝතලේ ඉඳලා සියලුම දේවල් සපයමින් තමයි මේ අහිංසක මිනිසුන්ගේ සිරිපාද සීනය යථාර්ථයක් බවට පත් කරන්නේ. පුළුවන් නම් අපිට හැකිනම් දායකත්වයක් ලබා දෙන්න. ඔබට පුළුවන් ඍජුව අමාව අමතන්න 0.78යි 45යි 42යි 750. විශේෂයෙන් අවශ්‍යතාවය තිබෙන්නේ ප්‍රදේශයෙන් ප්‍රදේශයට ඒ පිරිස හිරිගල්පොත්ත විහාරයට කැඳවාගෙන ඒමට බස් රථ අවශ්‍යයි. එතන සිටන් තමයි මේ ගමන අපි ආරම්භ කරන්නේ. ඔබටත් හැකියාවක් ඇත්නම් මේ ගමනට බස් රථයකින් හෝ දායක වෙන්න පුළුවන් නම් විශාල මහඟු පින්කමකට ඔබ දායක වීම. මහනුවර මල්වතු මහවිහාරීය මංගල උපෝෂථාගාරයේදී අධිශීල සංඛ්‍යාත උපසම්පදාව ලැබූ අකුරැස්ස තලහගම ශ්‍රී බෝධිරුක්කාරාම විහාරවාසී පූජ්‍යපාද මාකඳුරේ සීලරත්න ස්වාමීන්ද්‍රයන් වහන්සේ පිළිගැනීමේ උත්සවයක් ගම්වාසීන් විසින් ඉකුද්දා සංවිධානය කොට තිබුණා. බණ්ඩාරවෙල ශාන්ත ජෝසප් විද්‍යාලයේ 113 වන සංවත්සරයට සමගාමීව ආදි විද්‍යාර්ථීන්ගේ සංගමේ සංවිධානය කළ ලේදන් දීමේ කඳවුරක් ඉකුත්දා පැවැත්වුණා. ඒ විදුහල්පති ලක්සිරි ජයන්ත රණසිංහ මහතා ඇතුළු ආචාර්ය මණ්ඩලයේද සහයෝගයෙන් වාර්ෂිකව බොර්ලැස් ගමුව පිල්ලෑව වෙළඳ ප්‍රජාව සහ ප්‍රදේශවාසීන්ගේ සුබසාධක සමිතිය සංවිධානය කරන ධර්මදේශනා මාලාවේ යුගාසන කාව්‍යමය ධර්මදේශනාවක් පිල්ලෑව විහාරස්ථානය අභියසදී ඉකුද්දා පැවැත්වුණා. බෞද්ධයා මාධ්‍යජාලය ආරම්භ කරමින් විද්‍යුත් ධර්ම සංනිවේදනයෙන් සැමහිත සුවපත් කළ පූජනීය දරණාගම කුසලධම්ම පුණ්‍යවන්ත නායක ස්වාමින් වහන්සේ දැන් සමුගෙන එළඹෙන මාර්තු මාස 3 වන දිනට සිව් වසරක් සපිරෙනවා. ඊට සමගාමීව මෙවර කුසලධම්ම නාහිමි අභිවන්දනා ගුණානුස්මරණ පින්කම් මාලාව පැවැත්වෙන්නේ අම්පාර ඓතිහාසික දීඝවාපී පුදබිම කේන්ද්‍ර කර ගනිමින් ඒ කොළඹ හත ශ්‍රී සම්බෝධි මහා විහාරාධිපති බෞද්ධ මාධ්‍යජාලයේ ගරු සභාපති පූජනීය බොරලන්දේ වජිරඥාන නාහිමියන්ගේ අනුශාසකත්වයෙන්
ලෝ සත වෙත 24 පැමුණුලේ සදහම් සංනිවේදනයට මඟපාදමින් ශ්‍රී සම්බුද්ධ ශාසනය උදෙසා සිදු කළ අමිල මෙහෙවරක කෘතගුණාභිනන්දනය. බෝධිසත්ව ගුණෝපේත කුසල ධම්ම අපේනාහිමි අංජලි කරණීයයි අංජලි කරණීයයි. කුසල ධම්ම නාහිමි සිව්වන ගුණානුස්මරණ පින්කම් මාලාව සම්බුදු රජාණන් වහන්සේගේ දික්නිය ධාතුන් වහන්සේ නිදාපිතව වැඩ සිටින ඓතිහාසික දිගවාපී සෑරදුන් කේන්ද්‍රව කර ගැනීමෙන් මෙවර සිදු කිරීමට අපේක්ෂිතයි. ඒ බෞද්ධ අමාත්‍යාලයේ ගරු සභාපති කොළඹ හත ශ්‍රී සම්බෝධි මහා විහාරාධිපති පූජනීය බොරලන්දේ වජිරඥාන නාහිමියන්ගේ පුණ්‍යවන්ත සංකල්පයකට අනුව දිගවාපී රාජමහා විහාරාධිපති පූජ්‍යපාද මහෝය සෝභිත නාහිමියන්ගේ අනුශාසකත්වයෙන් නැගෙනහිර පළාත තුළ පුරාවිද්‍යාත්මක උරුම කළමනාකරණය සඳහා වූ ජනාධිපති කාර්යසාධක බලකායේ සභාපති ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජනරාල් කමල් ගුණරත්න මහතාගේ මූලිකත්වයේ ඇතිවයි. එළඹෙන මාර්තු මස දෙවන දින හිමිදිරි උදැස්සන 6:30ට පිටත් වන පෙරහර නිට්ටඹුව කෑගල්ල මාවනැල්ල හරහා මහනුවර දක්වා ගමන් කිරීමට නියමිතයි. අනතුරුව මාර්තු මස 3 වන දින හිමිදිරි උදැස්සන 6:30ට ඓතිහාසික ශ්‍රී දළදා මාලිගා පරිශ්‍රයෙන් පිටත් වන පෙරහර තෙල්දෙණිය හසලක හරහා මහියංගන රජමහා විහාරයට පැමිණෙනවා. ඉන් අනතුරුව මාර්තු මස 4 වන දින හිමිදිරි උදැස්සන 6:30ට මහියංගන රජමහා විහාරයෙන් පිටත් වන පෙරහර පදිය තලාව හරහා ඓතිහාසික දිගවාපී පුදබිමට සැපැත්වීමට නියමිතයි. බෝධිසත්ව ගුණෝපේත එලෙස වැඩම කරවන පූජනීය වස්තුන් එළඹෙන මාර්තු මාස 6 වන දින පෙරවරු 9:30ට යෙදෙන සුබ මොහොතෙන් ඓතිහාසික දිගවාපී මහා සෑරදුන්ගේ අට දිශාවන්හි තැන්පත් කිරීමට නියමිතයි. කුසල ධම්ම නාහිමි අභිවන්දනා පුණ්‍ය මහෝත්සවයේදී දීගවාපී සෑරදුන් මත තැන්පත් කරනු ලබන රන්නාලේපිත ශෛලමය කුටීර 8ක් තුල රන්මුවා කරඬුන් වහන්සේලා මත පිහිටි මාණික්‍ය බුබුලක් මැද්දේ ධාතුන් වහන්සේලා 8 නමක් තැන්පත් කොට නිර්මාණය කරනු ලබන ධාතු මන්දිර 8ක් දීගවාපී චෛත්‍ය රාජානන් වහන්සේගේ අට දිශාවන්හි නිදාපිත කිරීම වෙනුවෙන් පින්වත් දායකත්වය ඔබටත් ලබා දිය හැකි. එමෙන්ම දරණාගම කුසල ධම්ම නාහිමි පාණන් වහන්සේගේ සිව්වන ගුණ සමරු පින්කම් මාලාවේ අර්ධ ශ්‍රතාධික මහා සංඝරත්නය උදෙසා දානය හා පිරිකර පූජා කිරීම සඳහා රන් කරඬුන් වහන්සේලා වැඩම කරවීම සඳහා රන් ඩෝලාවන් 4ක් නිර්මාණය කිරීමත් ආලෝක පූජාවන් සඳහා මල් සැරසිලි හා හට් ආවරණය කිරීම සඳහා ගුවනින් මල්ලිසෙමින් සිදු කරන අසිරිමත් පුෂ්ප පූජාව සඳහා බෞද්ධ දජ සකස් කිරීම වෙනුවෙන් හා ශබ්ද විකාශන යන්ත්‍ර වෙනුවෙන්ද පංච තූර්යනාද ප්‍රධාන හේවිසි හා ශබ්ද පූජාවන් යන පුණ්‍ය කර්මයන් වෙනුවෙන් ප්‍රඥා ගෞරවෝභේ දායකත්වය ලබා දිය හැකි. කෘතගුණ දැක්වීමේ ආශ්චර්යමත් පින්කමක ඔබත් කොටස් කරුවෙකු වන්න. අපි දන්නවා බෞද්ධ නාලිකාව හරහා ලංකාවේ විශේෂ ශාසනික මෙහෙවරවල් මේ වසර 10කටත් අධික කාලයක් පුරාවට සිද්ධ කරගෙන එනවා. මෑත කාලේ ආරම්භ වෙච්ච එවැනි විශේෂ ප්‍රතිසංස්කරණ වැඩසටහනක් තමයි දීඝවාපී මහා චෛත්‍ය කියලා කියන්නේ. දැනට බොහෝ කටයුතු අවසන් වෙමින් පවතින මේ මහා දාගැබ වෙනුවෙන් විශේෂ පින්කම් සිද්ධ කරනවා. තම තමන්ගේ ශක්ති ප්‍රමාණයෙන් තමන්ට එක දජයක් එක කොඩියක් තමන්ගේ ශක්ති ප්‍රමාණයෙන් අරගෙන පූජ කරලා මේ මහා පින්කම සිද්ධ කරගන්න. මොකද අපේ ජීවිතේ කවදා කොයි වෙලාවක මේ ජීවිතෙන් යන්න වේද කියන එක අපි දන්නේ නැහැ. හැබැයි අපි රැස් කරන භෞතික සියල්ලක්ම දාලා යනවා. අපි රැස් කරන මෙවැනි මහා පින්කමක් විතරයි අපේ සංසාරෙම සුවපත් කරන්නේ.
ඒ පිළිබඳව විමසීම් බෞද්ධයා මාධ්‍ය ජාලයේ මූල්‍ය හා පරිපාලන අධ්‍යක්ෂ මහේෂ්ද අල්විස් මහතා 077 77 90 609 හෝ කාර්යාල වේලාවන්හිදී 0114 942 607 හෝ 0114 374 690 හෝ 0114 374 693 හෝ 0117 215 288 හෝ 071 53 63 333 යන දුරකථන අංකවලට ඇමතිය හැකියි. එමෙන්ම මෙම මහානීය පින්කම සාර්ථක කර ගැනීම සඳහා ඔබගේ මූල්‍යමය පරිත්‍යාගයන් අප වෙත යොමු කළ හැකියි. බෞද්ධයා මාධ්‍යජාලයේ පුණ්‍යාධාර අරමුදල සම්පත් බැංකුව ගෙගරි පාර ශාඛාව ගිණුම් අංකය 0270 60 03 195 හෝ බෞද්ධයා පුණ්‍යාධාර අරමුදල මහජන බැංකුව නගර මධ්‍ය ශාඛාව ගිණුම් අංකය 176 100 13 03 46 69 හෝ බෞද්ධයා පුණ්‍යාධාර අරමුදල ලංකා බැංකුව ටොරන්ටන් ශාඛාව ගිණුම් අංකය 04 810 21 968 යන ගිණුම් අංක වෙත යොමු කළ හැක. නැගෙනහිර බොදු ශක්තිය කරලියට ගෙන එන මහනීය පින්කම් අසිරිය කුසල ධම්මනාහිමි අභිවන්දනා ආනන්දනීය පින්කමක ආශ්චර්යමත් දායකයෙකු වන්නට පින්වත් ඔබට මෙත් සිතින් ආරාධනා. එත් සමගින් අදට නියමිත සුසන්දේශය ප්‍රවෘත්ති විකාශය මෙතකින් නිමාවට පත්වෙනවා. YouTube සහ සුසන්දේශය Facebook පිටුව ඔස්සේ දිනපතා විකාශනය වන ලංකාවේ ප්‍රථම සහ එකම බෞද්ධ ප්‍රවෘත්ති විකාශයත් සමගින් ඔබට දිනපතා එක්විය හැකි. ඔබ සැමට සුවදායි රාත්‍රියක්. සම්මා සම්බුදු සරණයි.